අවසරයි ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේගෙන් ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් භාවනා වැඩමුළුවක් නිසන් වනේ පැත්තෙන් ඉතින් මම හිතනවා මේ වෙනකොට නිසන් වනේ පැත්තෙන් සත්කාර තුනක් සිද්ධ වෙලා තියෙනවායි කියලා. ඒ මත ඉඳගෙන තමයි අපි ඉදිරියට වැඩසටහන කරන්නේ. ඒ කියන්නේ ගිහියන්ට සිල් සමාදන් කිරීමක් කරනවා. භාවනාව කරන්නේ කොහොමද කියලා ඉඳගත්තාම කොහොමද සතිය පිටවන්නේ අවිජිනර කොහොමද සතිය පිටවන්නේ එදින්දා කටයුතු වල සතිය පිටවන්නේ කොහොමද කියලා දැනට මූලික උපදෙස් ලැබිලා ඇතයි කියලා මම විශ්වාස කරනවා. තුන්වෙනි එක දිනචරියාව වැසිකිලි කැසිකිලි තියෙන තැන් දාහන ගන්න තැන් ස්ථානයේ නීති පද්ධතිය කියලා දීලා ඇතයි කියලා හිතනවා. ඉතින් ඒ තුන මත තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ. ඒ නිසා කාට හරි ඒ සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවනම් තමන් ඇයි මේ සීලයක් සමාදන්ව රකින්නේ කියලා ඇයි මේ භාවනා කිරීමේදී මේ උපදේශ ටික විතරක් දෙන්නේ වෙනේවා දෙන්නේ නැත්තේ ඇයි කියලා. එහෙම නැත්නම් ඇයි මේ නීති පද්ධතියක් අපිට මොකටද කියලා කරුණාකරලා මේ වෙලාව අපි පාවිච්චි කරමු මේක සාකච්ඡා කරන්න. ඒකේ පිළිබඳ ගුණදේශ විචනයක් තියෙනවා. ඒව හිතේ තියාගෙන යන්න එපා වැඩේට වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා මේ තුන සහතික කරනවා. ඉතින් ඒ සම්බන්ධව මේ වෙලාවේදී අපි සාකච්ඡා කරමු. ඉතින් මේ පිරිවෙන් වැඩ කරගෙන යනකොට අපි දැකපු දෙයක් තමයි ඉන් පිට සාකච්ඡාවල් යනවා. ඒකෙදි හරිම අශෝභනයි. ඉන් පිට සවචනයක් කතා කරන්න ඉවා. අපි කතා කරන්නේ මේ දීලා තියෙන වෙලාවෙ විතර. අපි මෙතෙන් ආවේ පයිරු පාසානකම් කරන්න ඔක්කත් හඳුනා ගන්න කොටවත් නෙවෙයි. එතකොට අර නිස්සන් වනේ වෙන්න කරන ගිහි භාවනා මධ්‍යස්ථාන වලට වැඩි වෙනසක් දකින්න අපි මේ සංඝයා නිතර කතාවට පෙළඹෙනවා. ගියත්ොත් එහෙමයි. ඒක පුළුවන් තරම් නතර කරන්න මේ වෙලාවේදී අපි කතා කරමු. අනික වෙලාවට කතා නොකරමු. ඔය කියන කාරණාවලට අමතරව අපේ සම්ප්‍රදාන කුල වැඩක් තියෙනවා කමටහන් සුද්ධ කරනවායි කියලා. ඒ කියන්නේ භාවනා කරනකොට ලැබිච්ච අත්දැකීම් ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරන. ඒකට සිංහලෙන් අපි තේරවාද ක්‍රමයට කියන්නේ ධර්ම සාකච්ඡා කියලා. කමටහන් සුද්ධ කරනවායි කියලා. ඒකටම කියනවා ධර්ම සාකච්ඡා කියලා. ඒකටම අපි දැන් මේ සාමූහික ධර්ම සාකච්ඡාවක් සාමූහික කමඨාන් සුද්ධ කිරීමක් ලෝකේ පළවෙනි වතාවට අපි මෙහිදී කරනවා. අපිට ලැබිච්ච තොරතුරු ක්‍රියාවත් කරනකොට අපිට ලැබිච්ච අත්දැකීම් අපහසුතා කිව යුතු කළ යුතු දේ මෙතෙන්දී සාකච්ඡා කරනවා. ඉතින් ඊට අමතරව දැන් අද හැන්දෑවේ 4-5 ධර්ම දේශනයක් තියෙනවා. ඉතින් ධර්ම දේශනාවෙදිත් එක පැත්තකට කතා කරන්නේ අනික් ඇත්තෝ අහගෙන ඉන්නවා විතරනේ. ඒකේ ප්‍රශ්න මතුනොත් අපි හෙට ධර්ම සාකච්ඡාවට ඒකත් ගන්නවා. කියන්නේ කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධ විතරක් නෙවෙයි අපේ වැඩමුළුවට අදාළ අපි ධර්ම දේශනාවක් කරනවා. ඒක සම්බන්ධයෙන් කියනවා. ඉන් එපිට කතා මේ වැඩමුළුවට ගන්නෑ. දහම් පාසල්වල ගන්නන දේවල් වෙන දේ වෙන්නේ මොකක්වත් අපි ගන්න. අපි ගන්නේ මේ ක්‍රියාත්මක ක්‍රියාකාරී වැඩසටහනක සාකච්ඡාවක් විතරයි. එතකොට අපිට පුළුවන් වෙයි අපි ගන්න කාලේ බොහොම සාධනීය විදිහට ප්‍රයෝජනවත් විදිහට කටයුතු කරන්න. ඉතින් ඒ ටික මම මතක් කරන්නේ ඉස්ලාම දවසේ හින්දා. ඉදිරියටත් අපි මේ වගේම මේ වෙලාවටම හමු වීමක් තියෙනවා. හැබැයි මේ නීති ටික තමයි බලංගු වෙන්නේ. අපි ඉදාට කරන්නේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා සාකච්ඡාව පවත්වන එකයි. ඉතින් මම දැන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට අපේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. කාට හරි අර කලින් කියපු දේ පිළිබඳ ප්‍රශ්නක් තියෙනවනේ ලිඛිත ප්‍රශ්න સમાપ્ત වුණාට පස්සේ අපි වෙලා ගන්න බලාපොරොත්තු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි මූලාසනයේ වැඩ සිටින අපේ ශ්‍රී ලංකා සතිපාසලෙහි නිර්මාතෘ ඒ වගේම නිස්සරණ වනසේනාසනාධිපති ප්‍රධාන කම්මට්ටානාචාර්ය උඩීරියගම ධම්මජීව ලොකු හාමුදුරුවන් වහන්සේගෙන් සහ අපේ පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි අපේ පරිවිනාචාර්ය මහත්තුරුනි අධ්‍යාපන අමාත්‍යාංශයේහි පිරිවෙන් ශාඛාවෙහි අපේ නවක පරිවිනාචාර්ය ස්වාමින් වහන්සේලාට මහත්තුරුන්ට සති භාවනා සහ ආකල්ප සංවර්ධන නායකත්ව පුහුණු වැඩසටහනෙහි ඊයේ අපි නේවාසික වුණා. අද දෙවෙනි දවස ප්‍රශ්න 18ක් ලැබිලා තිබෙනවා. එහි පළමු ප්‍රශ්නය ඉදිරිපත් කරන්න සහ අනිකුත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න ගරු කටයුතු ලොකු හාමුදුරන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටිනවා.
සක්මන උදෑසන සක්මන් මළුව ඇමද ඉන් අනතුරුව සක්මනෙහි පිහිටුවීමට අදාළ මන්තිරුවේ සිට ගතිමි. කමඨහන ලෙස මම දකුණ කකුල සිතින් වම දකුණ සිතින් මෙනෙහි කරමින් සක්මනේ යෙදීමට ඊටා ගතිමි. අනතුරුව పూర్ව පුහුණුවක් වශයෙන් ඇඟේ බර පාදවලට දැනෙන පරිදි මන්තිරුවේ සක්මන් කොට කමඨහන් වඩමින් සක්මනේ යෙදුණෙමි. නමුත් ශබ්දයක් ඇසුණු විගස සිත වෙන අරමුණකට මිදී යයි. ඒ සිතුවිල්ලේ ටික දුරක් යත්ම මගේ කමඨහන නැවත සිහි වෙයි. නැවත ආපසු සිත කමඨහනේ අරමුණු කරගෙන සක්මන් කළද එය විනාඩියකට සීමා කිරීමට නොහැකි වේ. එය සක්මනේ ගැටලුවක්ද නැතිනම් පුහුණුවේ ගැටලුවක්ද? පර්යංකය පර්යංකයේ හිඳ සතිය උපදවා ගැනීමට කමඨහන ලෙස නාස් විවරයේ හුස්ම ගැටෙන අවස්ථා මෙනෙහි කිරීමට ඊටා ගතිමි. නමුත් විනාඩි කිහිපයක් ගතවත්ම කොන්ද, දනිස්, කකුල් ආදී වේදනාවක් සිත නොසන්සුන්කම නිසා ශබ්ද ඔස්සේ සිත ගමන් කිරීම නිසා සතියේ පිහිටුවීමට අපහසු විය. විනාඩි 3ක් 4ක් පමණ සිත අරමුණේ පිහිටුවා ගැනීමට හැකියාව ලැබුණි. එපමණයි. ඔය පරියන්කේ හෝ සක්මනේ ඒ වගේ අර විනාඩියක් 2ක් 3ක් 4ක් හම්බෙච්චාම ඒ අත්දැකීමට තමයි රචනය ලියන්න ඕනේ. ඒක කතා ශරීරයෙන් 80ක් විතර ලියන්න ඕනේ. මම වම තියෙන බව දැනගෙන වම තියෙනකොට මට මෙහෙමයි වැටුනේ. දකුණු තියෙන බව දැනගෙන දකුණු තියෙනකොට මෙහෙමයි වැටුනේ කියලා ඒ ටික පුළුවන් තරම් එලි කරන්න. ඒතකොට හිත පිට යන්නේවා සද්ද ඇහෙනවා වේදනාව පුළුවන් තරම් පුංචි කරන්න. එතකොට තමයි අපිට ඉස්සරහට ගමනක් යන්න පුළුවන් වෙන්නේ. පරියන්කෙත් එහෙමයි. මොකද්ද මූල කර්මස්ථානේ ඒකේ හම්බෙච්ච ඉඩ. නමුත් මේ රචනයේ තියෙන හොඳ පැති දෙක තුනක් මම දකිනවා. එකක් තමයි සක්මනේ ඉන්නකොට සක්මනේ හිත පිට ගියාම තමන්ට සිහිපත් වෙනවා කියලා ලියලා තියෙනවා මම සක්මනේ නෑ පිටේ ඉන්නේ කියලා. ඒ සිහියත් සතියෙම තමයි. අරමුණේ ඉන්නවා කියලා දැනගන්න සතියේට වැඩි ලොකු සෙල්ලක්කාර රැඩිකල් වාදී සතියක් තමයි සතිය හිත නෑ කියලා දැනගන්නේ. ඒක හම්බෙන්නේ සතිමත් වීමට උනන්දු වෙච්ච අයට විතරයි. සතිය කියන එක හඳුන්ලා දීපු නැති කෙනාට සතිය හිත නෑ කියන එකක් අදාළ වෙන්නේ නෑ මරණ මොහොතේදීවත්. ඒ මරණ තිරිසම් මරණ කියලා කියනවා. මම ඉන්නේ කොහෙද යන්නේ මොකද වෙන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. දැන් සතිමත් වෙන එකනට දන්නව අඩු ගන්න සතියක් නෑ කියලා. ඉතින් එතකොටත් එක්කම අපව අරමුණට හිත ආවයි කියලා ඊගා වාක්‍යය තියෙනවා. ඉතින් මම ඒ කෙනාගෙන් ඉල්ලා හිටනවා ලියපු කෙනාගෙන් නැවත පිට ගියේ හිත කකුලට ආවයි කියලා මොකෙන්ද දැනගත්තේ කියලා ලියන්න. ඒක තමයි බුදුහාමුදුරු කියන යථා භූත ඥානීය ප්‍රත්‍යක්ෂණය පිට ගියේ හිත නැවත අරමුණට ආවා කොහොමද දන්නේ? ඒකත් හිතවිල්ලක්ද දන්නේ නැහෙනි. අන්නේ ඒ වාක්‍ය ලිව්වනම් මේ රචනයේ තව ගුණාත්මක භාවය ගොඩක් වැඩි වෙනවා. ඉතින් ඒක නිසා ඒක අහනවා ඊට පස්සේ මේක භාවනාවේ වෙනසක්ද පුහුණුවේ වෙනසක්ද මේක භාවනාවේ වැරද්දක්. භාවනාවේ හැටි තමයි අරමුණට හිත ගෙනියනවා පිටත් ගෙනියනවා. මේ දෙක වෙන් වෙන් වශයෙන් දැනගන්න එක තමයි පුහුණුව කියන්නේ. හිත පිට යන්නේ නැති වෙන්න කියලා කතාවක් නැහැ. ඉතින් ඒකට දෙන්න තියෙන පුංචි උත්තරයක් දීලා අපි යනවා ඊගාවකට. හිත පිට යන එක කනගාටුවක් නම් පිට ගියේ හිත නැවත අරමුණට එන එක ඒහා සමාන සතුටක්. ආන්න ඒක වාර්තා කිරීමට පෙළඹෙන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. කම්මට්ටාන වාර්තාව සක්මන ගමන් කරන විට පාදයේ පොළවේ ස්පර්ශය සිදුවන ආකාරය මෙනෙහි කිරීම ආරම්භ කළද පියවර 2-3කට වඩා සිහිය පිහිටුවා ගැනීමට අපොහසත් විය. නමුත් එම ස්පර්ශය වෙනුවට පාදය වම දකුණ ලෙස පොළොවේහි පතිත කිරීම මෙනෙහි කිරීම පෙරට වඩා තරමක් සාර්ථක විය. නමුත් සරල විනාඩි කීපයක් හෝ එම අවස්ථාව විය. නමුත් මුල් අවස්ථාවට වඩා වැඩි කාලයක් පියවර ගණනක් සිහියෙන් සිදු කිරීමට හැකියවීම ගැන සතුටු වෙමි. පරියංක භාවනාව
ශරීරයේ සැහැල්ලුවෙන් තබා වාඩි වී උදරය පිම්බීම හා හැකිලීම අරමුණු කොටගෙන සාර්ථක ආරම්භයක් ලබාගත හැකි වුවද පාදවල වේදනාවක් හට ගැනීම නිසා නිරන්තරයෙන්ම මනස වේදනාව වෙත යොමු විය. බෙහෙවින් උත්සාහ කළද පාවල වේදනාව සෑහෙන බාධාවක් විය. එච්චරයි. මේකෙත් කියලා තියෙනවා සාර්ථකත්වයේ විනාඩි පියවර කීපයක් තියාගන්න පුළුවන් උනායි කියලා. ඒ බව දැනගත්තේ මොකෙන්ද කියන එක වම් විලුඹ පොළවේ වැදිනවා තේරෙනවද? මද ලේ වකේ තේරෙනවද? කොට්ටේ ප්‍රදේශයේ තේරෙනවද? දකුණ තේරෙනවද? දණහිසට තේරෙනවද? උකුලට තේරෙනවද කියලා අන්නේ රචනයේ අත්‍යවශ්‍ය කොටස නැහැ. ඕකෙන් තමයි විභාගේ පෙළ වෙන්නේ අපි. මගේ සාර්ථකයි කියලා කියන කොහොමද දන්නේ සාර්ථකයි කියලා? අහන කෙනාට මොකක්වත් නැහැ මේකේ. ඒ වගේම පරියන්කේදීත් ඊට පස්සේ ලියලා තියෙනවා සක්මන එන්නේ ඉන්න වෙලාව වැඩි උනායි කියලා. ඒකට හුඟක් හොඳට විස්තර කියන්න පුළුවන්. මම සක්මනේ ඉන්න බව දන්නේ මෙන්න මේ ලකුණෙන් කියලා. ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ ඕනම පටන් ගත්ත කෙනාට තේරෙනවා. හැබැයි ඒක නොකියන නිසා තමයි නිවන් දකින්න බැරි. පරියන්කේදීත් එච්චරයි. සාර්ථක වෙනවා නම් මම කොහොමද දන්නේ පරියන්කේ හිටියයි කියලා. පරියන්කේදී ආනාපානෙ වෙන්න ඇති මම හිතන්නේ මේක ලියලා තියෙන්නේ මේ කකුලේ වේදනාවක් ගැන ගොඩක් කියනවා. ඉතින් යෝගාවචරයට කියලා දෙන්නේ කකුල වේදනාවත් වර්තමානයේ සතියෙමයි සතිපට්ඨානෙමයි කායනුපස්සනාවමයි. ඒක බාධාවක් නෙවෙයි. අර හුස්මට හිත නැති එක වෙනම දෙයක්. නමුත් කයෙනේ හිත තියෙන්නේ වර්තමානයේ හිත තියෙන්නේ මේ දැන්නේ මෙතන තියෙන්නේ මගේමනේ. ඉතින් ඒකට ද්වේෂ කරන නිසා අපිට නිවන් ලැබෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම කකුලේ තියෙන වේදනාවකට හිත ගියා නම් ඇත්ත වශයෙන්ම ආනපන හිත ගියා වගේමයි. ඉතින් ඒකෙන් තේරුම් ගන්න ඕනේ මේ කයෙන් පිටට හිත ගියේ නැත්නම් හොඳයි. එතකොට කියන්න පුළුවන් ආනපානට වැඩිය වේදනාවක් ආපුවාම හිත පිට යන්න දෙන්නෙම නැහැ. ඒකයි වේදනාවේ තියෙන වටිනාකම. හිත පිට යන්න ආනපානිය වගේවත් යන්නේ නැහැ. වේදනාව අරමුණු කරලා බලන්න වේදනාව හිත පිට යන්නේ නැහැ. අන්න එතකොට අපිට තේරෙනවා මේ කයට අපි කොච්චර වෛර කරනවද වර්තමානට කොච්චර වෛර කරනවද කයෙන් එන හැම sannivedanayටම වෛර කරනවා මහා ලුකොට මෛත්‍රී භාවනාවක් කරනවා. එනිසා කයින් එන වේදනා, කයින් එන දැනීම ආනාපානය සහිතව සියල්ල කෙරෙහි උතුම් ආදරයකින් බලන්න. එතකොට නිකන් ඊගා ප්‍රශ්නෙට යන්න ඉස්සර කියන්න පුළුවන්. කය නිවන් දැකලා තියෙන්නේ. අපි කයේ ඉන්නා තාකල් නිවනේ ඉන්නේ කියලා හිතා ගන්න. අපි යනවා ඊගා ප්‍රශ්න. පරියංග භාවනාවෙහි මාහට හිඳ සිටිය මහත් අපහසුවක් උවත් කකුල්වල වේදනාව මහස්සේ දැනි ස්වල්ප වේලාවකින් නොදෙනී යයි. නමුත් මගේ සිත වෙනත් ශබ්දයකට යොමු කළ විට නැවත ඒ වේදනාව පෙරසේම දැනේ. සක්මන් භාවනාව මනසේ මාහට ප්‍රිය වූවකි. සිහිය තබාගෙන මනා ලෙස වැඩ කිරීමටත් සිත එක අරමුණක තබාගෙන වැඩ කිරීමටත් මෙමගින් මහත් පිටුවහලක් විය. එපමණයි. අර කකුලේ වේදනාව තියෙන්නේ සතියමත් තුනොත් භාවනා කරොත් විතරනේ. අනික් වෙලාවට කොච්චර වේදනාවක් දන්නේ නැහැ. අනික් වෙලාවට ඔය එනව ඇති යනව ඇති. දැන් මේ දැනීම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සතිමත් වීම නිසා සංවේදී වීම නිසා කය වේදනා දැනෙනවා. මේක ප්‍රශ්නයක් කරනවා. ඇත්තට මේක ප්‍රශ්නයක් නෙවෙයි මේක සතියට ලැබිච්ච උත්තරයක්. සතිය තියෙන නිසායි වර්තමාන මොහොතේ දැනෙන පුංචි පුංචි වේදනා කයෙහි දැනෙන්නේ. ඉතින් ඒකට සතුට වෙන දවසක් එන්න බලන්න. එදාට කියනවා දුක්ඛ සත්‍ය අවබෝධ කරයි කියලා. කයේ පැමිණෙන දුක සතුට සිතින් බාරගත්තා. ඒකට කියනවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා. දැන් බලන්න නැත්නම් දුක නදකින් කිය ප්‍රතික්ෂේප කරන්නනේ. ඉතින් ඒ තාක්කල් ඔය එලෙවෙල වෙනවා. මේ දුක වර්තමානයේ දැන් මෙතන තියෙන එකක් මේක සතිය නැත්නම් ඕකවත් දන්නේ නැහැ. සතිපත් වුණාම විතරයි ඇඟේ අමාරු දැනෙන්නේ අපිට. නැත්තම් ඔය අතීතනාගතේ නිහිත තියෙන නිසා මේක සතිය ආනිසංශයක්. මට පුළුවන් ද මේ පැමිණිච්ච දුකට වේදනාවට පැනිරහ කරගෙන ඉන්න. එහෙමනම් අපේ ජීවිතේ පෞරුෂත්ව වෙනස් වෙනවා. අගයන් ආඩම්බරයෙන් වෙනස් වෙනවා. ඇතුළත හොයන්න පටන් අරගන්න නිසා වේදනාව වටිනා කර්මස්ථානයක් කියලා හිතාගෙන ආනාපානෙ නැති වෙලාවට වේදනාව නැත්තම් වේදනාව ප්‍රකට වෙලාවට වේදනාව බලමින් දිකට ලැබිච්ච ලාභයක් විදිහට සලකන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. සක්මන් භාවනාව මෙම ක්‍රමයේදී වඩා විද්‍යාත්මක බවක් දැනුණා. එහිදී ඊට ප්‍රායෝගික වුණේ වම් පාදය හා සිත දකුණු පාදය හා සිත එකට සම්බන්ධ කිරීමට හැකි වුණා. නමුත් දිගින් දිගට මේ සිදු කිරීමට නොහැකි වීම තමා ගැටලුව. පරියංක භාවනාව
මෙම ක්‍රමයේදී සිත හා ශරීරය අවයවවල රිද්මය හඳුනා ගැනීම සිදු කළ හැකි නමුත් සිත ඒක අරමුණක තැබීමට අපොහසත් වුණා. නැවත නැවත මෙය උත්සාහ කළා. ඒ අනුව කෙටි කාලයක් පමණක් මෙය සාර්ථකව සිදු කළා. සාමාන්‍ය කටයුතු වලදී මෙය ප්‍රායෝගිකව යෙදීම ඉතා සාර්ථක බව හැඟුණා. නමුත් තාම මෙම නියම తත්වය ප්‍රගුණ නොකිරීම තමයි ගැටලුව. මෙය ඉතා හොඳ ක්‍රමයක් බව වැටහිණි. එපමණයි. ඔකේ තුම්පලක ලියන්න උත්සාහ කරනවා සක්මන් කරනකොට සක්මන්ට හිත ගියේ සාර්ථකත්වය ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න එකේ සාර්ථකත්වය සහ gedara dore වැඩ කරනකොට හුඟක් කියනවා සක්මන ගැන ටිකක් කියනවා පරියන්කේ ගැන සක්ම එදිනදා වැඩ ගැන හුඟක් අඩුම තොරතුරු තෝගයක් තියෙන්නේ මේ සාර්ථක බව දැනගත්තේ මොකෙන්ද කියන එක ලිව්වනම් අන්න ලකුණු 100%ම හම්බෙනවා. මෙන්න මේ නිසා මම දන්නවා මම හිත සක්මන්ට ගියා. මේ නිසා මම දන්නවා මම හිත පරියන්කේට ගියා. මේ නිසා මම දන්නවා එදිනදා වැඩට ගියයි කියලා ඔන්න ඔය කෑල්ල අපේ රචනාවල ඇත්තෙම නැහැ. ඒ නිසා රචනය කියන්නේ බීලා විසි කරපු කුරුම්බ කොම්බයක් වගේ. ගණ්ඩම දෙයක් නැහැ. අපිට කවදාකවත් අර්ථයෙන් සපයලා කියන්න තේරෙන්නේ නැහැ. මේක සාර්ථකයි කියලා කියනොත් අහගෙන ඉන්න කෙනාට මොකක්වත් නැහැ. මේක සාර්ථකුනේ මට පියවර 3-4ක් වමේ පියවර 3-4ක් දකුණේ පියවර 3-4ක් එක දිගට යන්න පුළුවන් වුණා. මට පොළවේ රළු ගතිය තේරෙනවා, රස්නීය ගතිය තේරෙනවා, කකුලේ රළු ගතිය තේරෙනවා. මොනවා හරි කාරණාවක් ලිව්වනම් කරදරයක් නැතුව ලකුණු 100න් දෙනවා. ඔය ටික ලියෙන්නේ නැතුව පිරිවෙන්නේ නෙවෙයි ධර්මාචාරිනේ මොනවා බාසුණත් හිස්කෝම්බයක්. Taman අර්ථයෙන් සපේලා කියන්න ඕනේ. මේකයි බුදුහාමතුරුගේ අනෙක් විද්‍යාඥයන් අතර වෙනස. උන් බලන්නේ ලෝකේ තියෙන දේවල්. උන් බලන්නේ අතීතය අනාගතය. මේක නෑ මෙතනමයි බලන්නේ, මාමමයි බලන්නේ, දැම්මයි බලන්නේ. අන්නේ දැකපු දේ ලියන්න නැති වෙන තමයි අද අධ්‍යාපන ක්‍රමේ තියෙන්නේ. තන්නේ කරන මගේ යීමක් කරන ළමා මනස විද්‍යා මේ පිළිවෙලත් ඔය දෙල්ලම කරනවා ඇති. මේ මොහොතේ වෙන දේ තුන් පාරක් දොරට වඩලා තියෙනවා. තුන් පාරක් ළඟට ඇවිල්ලා තිනවා මං කියලා පිළිගන්නවා ඒක මම දිගට කරකට හරියයි කියලා මම මාත් ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා ඉස්සරහදී මම සක්නේ සාර්ථකුණා කියන්නේ මෙන්න මේකෙන් පරියන්කේදී මට ආනපනෙ මුලිච්චුණා කියන්නේ මෙන්න මේකෙන් එදින්දා වැඩ කරනකොට මට මගේ ශරීරය හෝ ඉරියව්ව හෝ අරමුණ සාක්ෂාත් වුණා කියන්නේ මේකෙන් කියලා අන්නේ කාරණාව ලිව්වනම් ඒ රචනයේ වටනා හුඟක් හොඳයි. නමුත් පළවෙනි දවසේ නිසා අපි ඉවසලා ඉදිරියට යමු. පර්යංක භාවනාව ආස්වාස හා ප්‍රාස්වාස කිරීමේදී ලබා ගන්නා හා පිට කරන වාතය නාසයට පහළින් ඇති උඩු තොල කොටසේ ස්පර්ශ වී යන ආකාරය සිහියට නගමින් විනාඩි 10ක් පමණ භාවනාවේ යෙදුණෙමි. නැවත සතිය නැති වී යන අතර විනාඩි 5-10ක් අතරතුර නැවත ආස්වාස ප්‍රාස්වාස කරන විට වාතය ස්පර්ශ වන ආකාරය සිහියට නගා හෘද ස්පන්දනය වන ආකාරයට සිත යොමු කරමින් දකුණු අතෙහි මණික් කටුවෙහි නාඩි වැටෙන ආකාරය ගැන සිත යොමා විනාඩි 15ක් පමණ සතියෙන් භාවනා කළෙමි. සක්මන් භාවනාව වැලි මිදුලෙහි පියවර 25ක් පමණ සාමාන්‍ය වේගයෙන් ගොස් නැවත හැරි නැවති සතියෙන් පාද දෙක වම දකුණ ආකාරයේ තබමින් විනාඩි 10ක් පමණ පියවර තැබුවෙමි. ඊට පසු වම් පාදය පොළවෙන් ඉහළට ගන්නා විට දකුණු පාදය පොළවට ස්පර්ශ වන ආකාරය මෙනෙහි කරමින් සතියෙන් සක්මන් භාවනාව වැඩිවෙමි. පර්යංක භාවනාවට වඩා සක්මන් භාවනාවේදී සතිය වැඩි වේලාවක් තබාගත හැකි බව මට මගේ හැඟීමයි. එපමණයි. මේකේ ಗುಣ දෙකක් කියන්න පුළුවන්. මේ හුස්ම ගන්නකොට නාසයෙන් පිට වෙන වාතය උඩුතොලෙහි දැනෙන ගතිය කියලා ලාසනෙට ගිහිලා තියෙනවා. නමුත් දැනෙන්නේ උණුසුමක්ද සිසිලක්ද පීතිගෑමක්ද දිගද කෙටද කියලා ඒ කාරණේ ලියලා නැහැ. හැබැයි එතෙන් යනකම් ගුණයක් කරන් දීලා තියෙනවා. මම බැලුවේ මෙන්න මෙතන. ඒකෝට හොඳටම දන්නවා. කලින් ලියපු රචනා 4ට වැඩිය මේකේ හරි එල්ලයක් තියෙනවා. සක්මන් කරනකොටත් වැඩි වේලාවක් කරන්න පුළුවන් කියලා තියෙනවා. පරියන්කෙත් වැඩි වේලාවක් කරන්න පුළුවන් බව තියලා තියෙනවා. ඒක හිතා ගන්න පුළුවන් අර වගේ එල්ලයක් ඇතුව කියන එක වෙනවා. සක්මනේදිත්
ඒ සිදුවෙන දේවල් වලට කියන්න ආසන්නට ඇවිල්ලා තියෙනවා. නමුත් මේ පය තියෙනකොට දැන් උණුසුමක්ද සිසිලද තද ගතියක්ද මෙරෙක් ගතියක්ද හැල්ලු ගතියක්ද බර ගතියක්ද කියන මේ පුංචි කාරණා ගොඩක් තියෙනවා. එකක්වත් ලියලා නැහැ. ඉතින් පළවෙනි දවසේ නිසා ගොඩාක් ඉවසිල්ලෙන් අපි යන්න ඕනේ. හැබැයි ගත්ත උත්සාහය හරිය වටිනවා. හොඳටම අවධානය යොමු කරලා තියෙනවා. කියවන්නටත් ඒක තේරෙනවා, ලියන්නටත් ඒක තේරෙනවා, අහගෙන ඉන්න කෙනාටත් ඒක තේරෙනවා. අන්න ඒ විදිහට ලියනවා නම් අපිට විභාගයක ලකුණු ගන්නවා කියන එක එච්චර අමාරු නෑ. Taman අත්විඳපු දේ, අත්දකපු දේ අනිත් එක්කනට sannivedana වෙන විදිහට ලියන්න අතීත අනාගත දේවල් දැරලා මේ විශේෂයෙන් සති පාඩමේදී අපි යනවා ඊගාපත් ප්‍රශ්නෙට. සක්මන උදෑසන මම සක්මනට ගියෙමි. ආරම්භයේදී දකුණු පාදය හා වම් පාදය පිළිබඳව සිත යොමු කරමින් සක්මනෙහි යෙදුණෙමි. අනතුරුව පාදෙහි යටිපතුලේ ස්ථාන පොළොවේහි ස්පර්ශ වන ආකාරය පිළිබඳව අරමුණු කරගනිමින් සක්මනෙහි යෙදුණු අතර මුල් කාල සීමාවේදී සතියෙහි පිහිටුවා ගැනීමට හැකි වුවත් විනාඩි 20ක් පමණ ගතවන විට සිත අරමුණෙහි පිහිටුවා ගැනීමට අසීරු විය. පසුව නැවතත් වම් පාදය හා දකුණු පාදය පිළිබඳව අරමුණු කරගනිමින් සක්මනෙහි යෙදුණු අතර ඉන් අනතුරුව නැවතත් යටිපතුලව පොළොවේ ස්පර්ශ කරන ආකාරය අරමුණු කරනු ලැබිය. නමුත් එය අසීරු විය. පර්යංකය ආරම්භක අවස්ථාවේදී සතියෙන් යුතුව භාවනාව සිදු කර ගැනීමට හැකි විය. නමුත් විනාඩි 10කට පමණ පසුව ශරීරයේ විවිධ ස්ථානවලින් දැඩි වේදනාවක් ඇති වූ අතර එම වේදනාවන් නිසාවෙන් සතියෙහි පිහිටුවා සිටීමට අපහසු විය. එපමණයි. ඉතින් දැඩි වේදනාව හැම වෙලාවෙම තියෙනවා. සතියකින් ඉන්නකොට විතරයි දැනෙන්නේ. ඒක සරුවචනාංශයේ සඳහන් කරන්නේ මේ තුවාලයක් බෙහෙත් කරන්න හේදුවට පස්සේ රිදෙනවා වැඩි. වනමුකේ බාධා නැතුව තිබුණොත් ගාණක් නැහැ. නිසා සතිමත් වෙච්ච ගමන් අර ශරීරයේ තියෙන දේවල් දැනෙනවා. ඒක මේ සතියේ බාධාවක් නෙවෙයි, ඇත්තටම සතිය ආනිසංශයක්. සක්මන් කරනකොට පතුලේ දැනෙන දේට තමයි හිත යොදලා තියෙන්නේ කියලා ඊට ඉස්සෙල්ලා ලියපු රචකයා වගේම ලියලා තියෙනවා. හැබැයි දැනුනේ මොකද්ද කියලා පොඩ්ඩක්වත් කියලා නැහැ. පොඩ්ඩක්වත් හදා බෙදාගෙන නැහැ. මට දැනෙන්නේ සීතලද උණුසුමද තදිගතියද මෙලෙක් ගතියද කම්පන ගතියද චංචල ගතියද නිශ්චල ගතියද මෙන්න මේ එක කාරණාවල් ලියන්න පටන් ගත්තට පස්සේ ඕක හරිය ලේසි වැඩක්. හැබැයි ඒක ලියනවද නැද්ද කියන එක කළු සුදු වෙනසක්. තමන් අත්දැකීමකට බර වෙලා තමන් දැකපු දේ ලියන්න කැමති කෙනා ඒ අත්දැකීම ලියනවා. අනිත් එක්කන ඒක දන්නව ඇති කියලා හිතලා ලියන්නේ. ඒ නැත්නම් ඇත්තටම ඒකට අත්දැකීමක් එල්ලයක් වෙලා නැහැ. මේ කෙනෙක් කරන එල්ලේ තිබිලා තියෙනවා. ඉත විනාඩි 20ක් එක දිගට ඉන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් අපිත් එක පුංචක්වත් බෙදාගන්නේ මොකද්ද දැනුනේ කියලා ඉතින් එහෙම ලියන්න හිත පහල වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පරියංක භාවනාව මම පරියංක භාවනාව සඳහා වාඩි වී සුළු මොහොතකින් කකුල් රිදීම ඇති වූ අතර ඒ සඳහා සිත යොමු වූ අතර එම වේදනාව පිළිබඳව සිත යොමු කර එය සාමාන්‍ය දෙයක් බවත් සිතා නැවත ශ්වසනය සඳහා සිත යොමු කරන ලදී. විවිධ එවිට වේදනාව පහ වී ගිය අතර ටික වේලාවක් ආනාපාන සතිය වඩන විට නැවත වෙනස් සිතුවිලි කිහිප විටක්ම පැමිණි අතර ඒවා මැඩපවත්වා නැවත ආනාපාන සතියට සිත යොමු කිරීමට උත්සාහ ගත්තා. අවසාන වන විට වේදනාව වැඩි වූ අතර සිත එක්තෙන් කර ගැනීමට නොහැකි විය. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී මා පාදය පොළොවේ ගැටීම පිළිබඳව සිත යොමු කර අතර එහිදී වැලිවල ගොරෝසු බවත් සෙවන සහිත ස්ථානවල වැලිවල සිසිලසත් අවුව ඇති ස්ථානවල වැලිවල උණුසුමත් පාදයට දැනුනි. සක්මන් භාවනාවේදී පරියංක භාවනාවේදී මෙන්ම අපහසුාවක් නොදැනුනි. එපමණයි. මේ කෙනා ඉස්සල්ලාම වතාවට කියනවා වේලිච්චයන් වල යනකොට අවුවට තැන් වල රස්නිය තියෙනවා. සිසිල් තැන් වල සීතලයි. වහලා තෙත් වෙච්ච තැන් වල උණුසුම තේරෙනවා කියලා. මේ තමයි පටන් ගන්න තැන. මේ තමයි දොරට වඩන තැන. ඔච්චරයි මං ඉල්ලන්නේ. අනික ඔක්කොටමත් කියන්නේ ඔච්චරයි. තමයි ඇවිදිනකොට දැනිච්ච දේ ලියන්න. මේක හිතලා ලියන එකක් නෙවෙයි.
රවට්ටන්න කරන එක්කුත් නෙවෙයිනේ. ඇත්ත වෙච්ච දේ. උච්චර ලිව්වනම් නිවන කියන එක එච්චර දුර නැහැ. ඇති හැටියේ තේරෙනවා. මෙතෙක් තිබුණ හැම රචනයකම වැරදි සංකල්පයක් තියෙනවා. හිත එකතෙන් කරගන්න බැරි වෙනවා. අපිට හිත එකතෙන් කරන්න ඕනේ නැහැ. අපි දන්නවනේ හිත කියන්නේ එකතෙන් කරන්න බැරි එකක් කියලා. ඒක තමයි මේ මුළු වැඩමුළුවේම සාර්ථකත්වය. එකතෙන් කරන්න යන්න එපා. කැලෙන්ගෙන ආපු ගමන් කුළුමිහරකේ කාණ්ඩ ගන්න බෑනේ. ඒක ටිකක් ගමට පුරුදු වෙන්න ඕන. ගම පුරුදු වෙන්න කණුවක් හයි කරලා ලගෙන් ආරින ඉතින් නටලා කක් අනුගොල ලගිනවා. ඒ වගේ තමයි අරමුණට ගෙනල්ලා අපි හිත තියලා බැඳාම හරියට දඟලනවා. කැලෙන්ගෙනත් ගම ගෙදරක බැඳ සිටින කුළු ගවයෙකු ලෙසට දෙසට ඔබේ හිත ගෙන යන්න. හැකි වේද කරුණු කවි කර ඒ පවසන්න එලෙසයි ඔබේ හිත ඒ බව දැනගන්න කියලා අවුරුදු 11ක පුංචි ආමරු කෙනෙක් භාවනා කරලා කියලා ගියා. නිසා එකතෙන් කරන්න යන්න එපා. කුළුමිහරක කුළු බව දැනගන්න. එකතෙන් වෙයි පහු වෙනකොට ඒක තමයි දෙවෙනි කියන තියෙන කාරණා. අපි යනවා ඊගාව. සක්මන් භාවනාව ඊයේ දිනේ දුටු වීඩියෝ දර්ශනයන් සහ අද උදෑසන ස්වාමින් වහන්සේ විස්තර කළ පරිදි අද උදෑසන සක්මන් භාවනාව පටන් ගතිමි. පළමුව සක්මන් මළුව ඇතුල් වී සිටගෙන සිටින ඉරියව්වට සිත යොමු කළෙමි. ඉන්පසු පාදවලට ශරීරයේ බර දැනෙන අයුරු බලා සිටියෙමි. ඉන්පසු සක්මන් කිරීමට ආරම්භ කළෙමි. සක්මන් වාර කීපයක්ම වම දකුණ වශයෙන් පාද තබන ආකාරය දෙස සිත යොමු කර ඉන්පසුව විලුඹ ලේවකවල සහ පාදයේ ඉදිරි කොටස පොළවේ ස්පර්ශ වන ආකාරය දෙස සිහිය පිහිටුවීමට උත්සාහ කළෙමි. පියවර 2-3ක් වම දකුණ පාද තබන ආකාරය දෙස සිහිය පිහිටුවා නැවත පියවර 10ක් පමණ වනතුරු සිහිය විසිර ගියේය. ඉන්පසු නැවත පියවර 4ක් පමණ සිහිය පිහිටුවෙමි. පාදය ස්පර්ශ වන ආකාරයේ කෙරෙහිද සිහිය පිහිටුවීම මේ පරිදි විය. උදෑසන පරියංක භාවනාවෙන් පසු කළ සක්මන් භාවනාවේදී පෙරට වඩා පියවර ගණනක් සිහිය පිහිටුවා ගැනීමට හැකි විය. ගැටලුව. ඇස යොමු කිරීමේ දුර සමහර අවස්ථාවල මීටර 2කට වඩා වැඩි වී අවධානය බිඳේ. වම දකුණ සිතින් කරමින් සක්මන් කළත් පාද තබන ආකාරය වම දකුණ පිළිවෙල නොවන අවස්ථා දැක්කෙමි. සක්මන් කිරීම ආරම්භ කර විනාඩි 10කට පමණ පසු වම් උරහිසෙහි වේදනාවක් ඇති වුණි. පරියංක භාවනාව. ස්වාමින් වහන්සේගේ උපදෙස් වලට සවන් දෙමින් ඒ අනුව භාවනා වැඩිවෙමි. උදරය පිම්බෙන හැකිලෙන ආකාරය බැලීමට උත්සාහගත් නමුත් කකුලේ දැඩි වේදනාව නිසා එය කළ නොහැකි විය. දෙවනවර කළ පරියංක භාවනාවේදී මුලින් පහසුවෙන් භාවනා කළෙමි. හුස්ම රැල්ල දෙස බලා සිටීම හුස්ම වාර 3ක් පමණ සාර්ථක වුවත් නැවත සිත විසිරුණි. පාදයේ වේදනාව අධික වූ නිසා හුස්ම දෙස බලා සිටීමට නොහැකි විය. සතිමත් ඉරියව්ව පැවැත්වීම. අවස්ථා කීපයක් ගමන් කිරීම දානය ගැනීම යන වේලාවන් වල සිහියෙන් ඉරියව් පැවැත්වීමට පටන් ගත් නමුත් ඊතා ඉක්මනින් එය අමතක වී ගියේය. එපමණයි. මේකේ කකුලේ පාදයට හිත තිබ්බා පියවර 4ක් හර ගියා 10ක් හර ගියේ නෑ ආය හර ගියා කියලා තිබ්බට ඒතර දැනිච්ච දේ ලියවිලා නෑ. ඒකට මම මේ අඬන්නේ. දිගටම මම මතක් කරන්නේ ඉච්චරයි. එතකොට පරියන්කේ ඉන්නකොටත් හුස්මයි වේදනාවයි අතර මාරු වෙනවයි කියනවා. ඒක කකුලෙත් වේදනාව දැනෙනවා කියනවා. මේ වේදනාව අමිහිරි වේදනාවක්ද? කපනවා වගේ වේදනාවක්ද? පුච්චනවා වගේ වේදනාවක්ද? මිරිකනවා වගේ වේදනාවක්ද කියලා මේ වේදනාවේ ගොඩාක් පැතිකඩ තියෙනවා. වේදනාව කියන්නේ කොහොඟක් සාමාන්‍යකරණයක්. අපි මෙතෙන්දි කරන්නේ සාමාන්‍යකරණය අයින් කළා හරියටම කියනවා. ඒතර අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේ වේදනාව කියන වචනෙට ගොඩාක් විශේෂණ පද තියෙනවා. අන්නේ විශේෂණ පදෙන් තමයි අල්ලන්නේ මෙයා මොකද්ද මේ කතා කරන්නේ කියලා. ඉතින් ඒ නිසා ආසන්නයට පාඨකයව ගෙනියනවා අය. අසන්න ගෙනියනවා. කෙනිච්චට මොකක්වත් දෙන්නේ නැහැ. දැනිච්ච දෙයක් කිසිම සාධාරණ මේ කිසිම රචනට ඇතුල් කරලා නැහැ.
ඉතින් මම බුරුමේ ගිහිල්ලා ඉගෙන ගත්තානේ අවුරුදු 3කුත් මාස 3ක් විතර. ඒකට ඒ ස්වාමීන් වහන්සේ කියනවා යමකට ඒක ලියන්න බැරි නම් ඒක තන්නේ කර ගුරුවරයාගේ වැරද්ද. ගුරුවරයා කියලා දීලා නැහැ. ශිෂ්‍යයෙක් කිසිම වැරද්දක් නැහැ. අපිට කවදාකවත් ජීවිතේ ඕක උගන්වන්නේ නැහැ. ඕගොල්ලෝත් පිරිවෙන් අධ්‍යාපනයේ මුළු ජීවිත කාලෙදිම කාටවත් උගන්වන්නේ නැති කියලා මට සැකයක් තියෙනවා. ත්‍රිපිටකේ උගන්වන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය උගන්වන්නේ අරක උගන්වන්නේ මේක උගන්වන්නේ මේ උගන්වනකොට මට ගුරු දෙනවා කියලා කවදාකවත් කියයිද? ඉඳගෙන ඉන්න කෙනාට වෙහෙස දැනෙනවා කියලා කවදාකවත් කියයිද? ඒව අදාළ නැහැ. ඉතින් ඒක නිසා ඒ ටිකයි වැදගත්ම දේ. ඒකවල දෙන්න අතර සම්බන්ධයක් වෙනවා. ඉතින් මට මේ ලියුම කියනකොට ඒ වගේම තේරෙනවා අපේ ස්වාමීන් වහන්සේලා උදේ ඇවිල්ලා උත්සාහයක් කරන් තියෙන එක සාර්ථක වෙලා තියෙනවා. ওই පිරිවෙන් අධ්‍යාපනයේ නැත්තම් කවදාකවත් ගිහි කෙනෙකුට ඔම එල උගන්වන්නේ නැහැ. පළවෙනි දවසේ උපදේශ දෙක දෙනවා මම එනවා සාකච්ඡා කරනවා භාවනා කරනවා බණක් කියනවා විතරයි. දැන් අපේ සංඝයා 19ක් ඉන්න ඔබ වහන්සේලා සාදු කියන්නේ මේ වැඩේට ඇවිල්ලා ඔබ වහන්සේලාට උගන්වන්න. ඒකෙන් අපේ සංඝයාට පුදුම අභ්‍යාසයක් ලැබිලා තියෙනවා. ඒකට ඕගොල්ලෝ අපිට පින් දෙන්නේ නැහැ අපි පින් ගන්නවා. මේ මාර බාමුරන්ට වෙලා තියෙන දේ දන්නවද? කොහෙදෝ යන වල්බූත හාමුදුරු කෙනෙක් ඔය. දැන් මම නැත්තම් මම ආසනෙට නගලා කියන කමඨාන් සුද්ධ කරන්න කියලා. අනේ කමඨාන් සුද්ධ කරන තරමට මේ කියවලාම ලැබිච්ච ලාභේ. ඉතින් මේක නිසා ශාසනය පවතිනවා. ඕගොල්ලෝ සාක්ෂි කරගෙන ශාසනය පවතිනවා. ඒක දැනගෙන ඉන්න අපි වැරද්දව ප්‍රශ්න නැහැ. උගන්වන ආමුදුරන්ට ලොකු පාඩමක් ලැබෙනවා. කකුල් දෙක දිගාරින් කරන් හොඳ නැහැ ආමුදුන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. සිරුරේ විවිධ කොටස් වලට සිත යොමු කිරීමෙන් සිහිය පිහිටුවීම ඊතා සාර්ථක බව වැටහුණා. එමෙන්ම සැහැල්ලු භාවයේ සිතෙහි සමාධිය වැඩෙන අයුරු අත්විඳා සක්මන් භාවනාව මගින් වඩා සැහැල්ලුවෙන් ශරීරය පවත්වා ගනිමින් සිත සමාධිගත කර ගැනීමට හැකි විය. එපමණයි. ඔය හොඳයි සමාධි වෙලක් තියෙනවා එකත වෙලක් තියෙනවා කොහොමද දන්නේ? කොලයක් ගත්නම් භාවනා නොකර ඔය ටික ලීයකිනේ. ඕන කෙනෙකුට ගණන් ගන්න එපා. ඒ කියන්නේ මේ කොළඹ කාක්කෙක්. නියම කාක්කෙක් නෙවෙයි. ඒ නිසා හරි ගියා නම් සමාධි සෑල්ුණා නම් මොකක් දැක්ලාද කොහොමද උනේ කියලා අමාරුයි. මම දන්නවා හරි අමාරුයි කියන්නේ. මේ සෑල්ුණ බව කියන්නේ කොහොමද? සෑල්ු කියලා කියන්නේ මොනවද කියන්නේ? නමුත් කියන්න පුළුවන් නම් මට මෙච්චර ගාන පියවර යනකොට මට මේ විදිහට සීතල උණුසුම කම්පන චංචල වැටුණා. මම මේලා ඉඳගෙන ඉන්නකොට මෙච්චරක් මට ආස්වාද ප්‍රසවාස දිග කොට උණුසුම් සීතල වැටුණා කියලා අනිත් එක්කනට බෙදා ගන්න පුළුවන්. නැත්නම් මේක ඇත්තටම හොඳ රචනයක් එක ලකුණු එකක්වත් දෙන්න හිතෙන්නේ නැහැ. එක ලකුණක්වත් දෙන්න හිතෙන්නේ නැහැ. මොකද ඕක භාවනා නොකර කීතයි. අද ඉන්න භාවනා ගුරු ඔක්කොම ඔතන තමයි ඉන්නේ. හරිසෝක් කියනවා. හරි හොඳයි කියන. ඉතින් ඔයගොල්ලෝ දුවගෙන ගිහලා භාවනා කරනවා. මේ කිසිම දෙයක් අත්දකව එකක් නැහැ. ඉතින් එතකොට තියෙන්නේ රචනා ශිල්පයක් විතරයි. මුඛරිකම තියෙනවා. මේ කොම්බේ තියෙනවා. කුරුම බීල විසිකරුප එක. ඒ නිසා මම දිගටම කියපේක නැවත කියනවා මේක අපිත් එක තේරෙන භාෂාවෙන් කොහොමද මේක උනේ මොකද්ද හැප්පුණේ මොකද්ද දැනුනේ කියන අත්විඳීම අත්දැකීම එකතු කරන්න අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. සක්මන් භාවනාව සක්මනේදී ඇතිවෙන සිතුවිලි පාලනය කරගන්නේ කෙසේද? සක්මන් භාවනාව සිතේ සමාධි සඳහා ඊටාම යෝග්‍යයි. පරියංක භාවනාවේදී සිතේ සංසුන්කම ඉක්මනින් වැඩෙති. කය පැවැත්වීමට ටිකක් අපහසුය. එපමණයි. ඔය කියන්නේ කමඨාන් වාර්තාවක් ලියවන පිළිබඳ හැඟීමක් නැති කෙනෙක් ලියලා තියෙන්නේ. කමඨාන් මාතාව ලියනකොට මම වාඩි වුණා මම බලන්න ගියේ එක්ක හුස්ම නැත්තම් පිම්බීම හැකිලිම කියලා මේ බලන්න උත්සාහ කරපු දේ කියන්න ඕනේ. ඊට පස්සේ ඒක බලීම සඳහා මම මොකද්ද කරපු මගේ කැපවීම අපවීම මම මෙනේ කරාද හිත මෙහෙව්වද කියන්න ඕනේ. තුනට කියන්න ඕනේ හරි ගියාද වැරදුනාද හරි ගියා නම් මෙන්න උණුසුම මෙන්න සිසිලස කියලා කියන්න ඕනේ. ඉතින් මේක කියනවා හිතට එන හිතවිලි නැත කරන්නේ කොහොමද කියලා අහනවා. හිතවිලි එන එක දන්නේ භාවනා කරන කෙනා විතරයි. ඒක භාවනාවේ පළවෙනිම ප්‍රයෝජනය. ඉතින් ඒකට පයින් ගහලා කොහෙ යන්නද? භාවනා කරන්නේ නැත්නම් බලන්න හිතවිලි එනවා කියලා දන්නවද කියලා නෑ. ඉන්නේ හිතවිලි වල. දැන් මාළුවෙක් දන්නවද මාළුව වතුර ඉන්නවද කියලා? ඌ ඇවිල්ලා ජල විද්‍යාඥයෙක්ගෙන් ඇහුවොත් එහෙම කොහොමද වතුර කියන්නේ කියලා? විද්‍යාඥ කාට එනකොට මාළුව මැරලා මොකද ගොඩ එන්න බෑ ඌ. උපතිලක් තියෙන වතුරේ නඩ නැහැ. යගේ හිතවිලි ඉන්න මාළුවා
සද්ද වතුර ඉන මාඩුව වතුර ඉන බව දන්නේ නැහැ වගේ හිතවිලි ඉන්න අපේ හිතවිලි දන්නේ දැනගන්නේ භාවනා කරුවොත් විතරයි. එන්නකොටම හම්බෙච්ච එකට වෛර කෙරුවොත් මේ හිතවිලි නැති කළ දෙන්නේ කියලා. ඒක නෙවෙයි භාවනා කියන්නේ. අපි උගන්වන්නේ ඒක නෙවෙයි. අපි කියන්නේ නවා භාවනා කියන සතිමත් වෙන්න ගිය ගමන් මේ හිතේ තියෙන නොසන්ඩාලකම, චර්යාවක් නැතිකම, චරණයක් නැතුව උක බාරගත්තයි කියලා දෝෂයක් නැහැ. මොකද ඔතෙක් කල් කිරුවෙත් ඕකනේ. අන්තික හිත ඒකාග්‍ර කිරීමට සතිය හොඳයි. මේ සක්මන හොඳයි කියලා මේකේ ඒකාග්‍රතාවක් නැහැ. අපි තියන්නේ සති මාත්‍රේ විතරයි. කලබල වෙච්ච හිත, තැන්පත් වෙච්ච හිත දැනගෙන ඕකෙම යන්න. ඕකේ වෙනසක් නැහැ. ඔක්කොගෙම වෙලා වෙච්ච එකම වෙලා තියෙන්නේ. ඒ රචනා ශිල්පයක් තියෙනවා. කමඨාන් වාර්තා ලියන ක්‍රමයක් තියෙනවා. ඉස්සල්ලාම රචනයේ ලියපෙකනාගේ පොඩ්ඩක් රචනයේ අරගෙන කියවන්න. ඒ ක්‍රමයේ අනුගමනය කරුවා නම් මේ ලියන එකනට ආදර්ශයක් ලැබෙයි කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. සක්මන් භාවනාවේ යෙදීමේදී සිත එක් අරමුණක තබා ගැනීම අපහසු විය. සිත එක් අරමුණක තබා ගැනීමට පහසු කමටහන් ඇතනම් යෝග්‍යයි සිටී. ආනාපානසති භාවනාව සම්බන්ධයෙන් තවත් පැහැදිලි කර දෙන්නේ නම් යහපත් යයි සිටී. එපමණයි. ඔය දැන් දන්න ටික කරපු ටික අත්දකපු ටික කියනවනම් ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් හරි අමාරුයි. සේනක පඬිතුමාට කිව්වලු රජුරෝ මගේ වැලියොන්චිලාව කැඩිලා වැලියොලි ලණුවක් අඹරගෙන ආවේ නැත්නම් මරණ දනුවෝ. ඒ සේනක පඬිතුමා ලියලාට කැඩිච්ච ලණුවේ පොඩි කෑල්ලක් මට එවන්න. එතකොට ඒ සයිස් එකට හදලා දෙන්නම් කියලා සාම්පලයක් ඉල්ලුවා. වැලියොන්චිලාවේ. ඒ තමයි තමන් කරන ටික පින්නනකොට සාම්පලයක් එතකොට ඉතුරු කෑල්ල හදලා දෙන්න පුළුවන්. මොකක්ද ආනාපාන සතිය කියලා කියන්නේ දන්නේ කොහොමද මේ ඒක ක්‍රියාවත් කරලා මෙන්න මෙතෙන්ද උණයි කියලා විස්තර කරුවොත් මම ප්‍රශ්නේ බාර ගන්නවා. ඒ නැත්නම් මම කියන මූලික උපදේශ පන්තිට අහුම්කම් දෙන්න. ඔගෙම සක්මන පිළිබඳවත් මෙතෙක් කියපු විදිහට මම මේ ඉඳගෙන නෙවෙයි මම දැන් ඇවිදිමින් කියලා තේරෙනවා නම් ඒක කියන්නේ. එතකොට සක්මන 100%ක් ලකුණු ලැබෙනවා. ඉඳගෙන ඉන්නකොට දන්නවා මම ඇවිදිනව නෙවෙයි ඉඳගෙන කියලා හැබැයි තපෙලා කියන්නේ. 100%ක් ලකුණු ලැබෙනවා. එතනින් පටන් ගන්න බැරි නෑ. ඒක මේ අවුරුදු 4 ළමයි ලියනවා. මට හරි ආසයි ඒක මේ පෙරේද තිබුණු අඟහරු ආදා ඊයේ උදේ තිබුණ එක. පටන් ගත්තේ අවුරුදු 4ක ළමයෙක්ගේ. ඒ ළමයා ලියලා තියෙන කියමන ලියලා තිබුණේ යාට කියව ගන්න බෑ අක්කා කියෙව්වා. ඒත් ඒ ළමයා උත්සාහ කරනවා කියන්න මට. මෙච්චරක් මම පේවර සක්මන් කෙරුවා මට අක්කා කතා කරන සද්ද ඇහුණා මං වාඩි වෙලා හිටියා මගේ පස්සපැත්ත රිදුනා මං ඒ අතරමැද මේ ක්‍රියාකාරකම් කෙරුවයි කියලා හතරේ පන්තියේ ළමෙක් ඕනම දෙයක් කෙරුවොත් ඉඳගෙන එකයි හිටගෙන ඉන්න එක අතර වෙනසක් තියෙනවානේ ඉඳගෙන ඉන්න එකයි ඇවිදින එකයි ওই දෙකේ වෙනස ලියන්න ඊට පස්සේ යාට කියලා දෙන්න පුළුවන් වමේ දකුණු අතර වෙනස ඊට පස්සේ යාට කියලා දෙන්න පුළුවන් ආස්වාද ප්‍රසවාස අතර වෙනස ඊට පස්සේ යාට කියලා දෙන්න පුළුවන් බිම්බි මැකිලිම අතර වෙනස ඒ දේ පටන් අරගන්න දන්න ටික ලියන්න මම එතකොට දන්න විදියට උදව් කරනවා සක්මන් භාවනාව මාහට හැඟුණ දේ උදෑසන සක්මන් මළුවට පිවිසෙන විට මිහිරි හැඟීමක් මාහට ඇතිවිය. ඒ සක්මන් මළුව පිහිටි පරිසරය දැකීමෙනි. සක්මන් මළුව පිරිසුදු කිරීමෙන් අනතුරුව පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගේ උපදෙස් වලට අනුකූලව සක්මන් භාවනා ආරම්භ කර පියවර 4ක් 5ක් පමණ සිහියෙන් යුතුව ගමන් කළෙමි. නමුත් ටික දුරක් යන විට සිහිය වෙන අතකට ගියෙමි. යලිත් සිහියෙන් යුතුව පියවර කීපයක් ගිය නමුත් යලිත් එසේ විය. නමුත් සක්මන් කරගෙන සිහිය එකතැනක පිහිටුවාගත නොහැකි වූ නමුත් මාහට ශාරීරිකව යම් සැහැල්ලුවක් දැනුනි. එය මට සතුටකි. පරියංක භාවනාව. මෙම භාවනාව ආරම්භයේදී උපදෙස් පරිදි භාවනාවට යොමු වී විනාඩි 2ක් පමණ භාවනා කරගෙන යන විට මාසිත හා කායිකව අපහසුතාවක් ඇතිවිය. පසුව ඉරියව්ව වෙනස් කරමින් ටික වේලාවක් සිහිය පිහිටුවා ගැනීමට හැකි වූ නමුත් ඇතිවන කායික අපහසුතා නිසා එය අසාර්ථක විය. ඔන්න දැන කායික අසහවතාවයේ අපහසුතාවයේ තියෙන සතියින් හිටියොත් විතරයි. ඔන්න ඔච්චරයි දුක්ඛ සත්‍ය කියන්නේ. අපිට කොච්චර අකමැතිද කියලා බලන්න. ඒක ඉගෙන ගන්න විනාඩි 2යි යන්නේ. මේකයි අකාලිකයි මේක.
ඉතින් ඒක නැතිනේ ඒක දැනෙනකොට භාවනා කරන්න බෑ. මොකද දුක්ඛ සත්‍ය අවබෝධ වෙනවා. භයානක දෙයක්. පිරිවෙන්ට ගිහිල්ලා පැලෙන්න උගන්වනවා දුක්ඛ සත්‍ය ගැන. සබ්බම් පරිඤ්ඤයයන් කියලා. හැබැයි මේ දුක්ඛ සත්‍ය එනකොට කියනවා විනාඩි දෙකකින් එනවා. ඒ කියන්නේ හරි සතුටුයි. කියන්නේ ඕක එච්චර වෙලා යන්නේ නැහැ. එනවා. ඔකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ දරත පරිලාහ කියලා. ওই දරත පරිලාහය දරාගෙන අපි කොච්චර විඳවලා තියෙනවද මේ නිවන වෙනුවෙන් ඒක දරන්න බෑ. සක්මණේදී කියනවා මට මිහිරියාවක් ඇති වුණා කියලා. සක්මණේ යනකොට සම්පූර්ණ මගෙන්ම ඒ මිහිරියාවෙන් හිත කැමති නෑ. එයා පිට යනවා. එයා නන්නත්තර වෙනවා. එයා රස්තියාදු වෙනවා. ඒ කියන්නේ සැප දුන්නට ගන්න කැමති නෑ. පිරිවෙන් අධ්‍යාපනය කරලා ඕගොල්ලෝ උසස්ම තැනට ගිහලා පෙන්ෂන් ගත්තයි කියලා හිතන්නකෝ. ඊට පස්සේ කියන්නේ පොඩ්ඩක් විවේක ගනින් කියලා මේ පෙන්ෂන් ගත්තට පස්සේ ගන්න බෑ. පිස්සු වෙනවා. පිස්සු වෙනවා. ඇමරිකාවේ මිනිස්සුන්ට පෙන්ෂන් ගත්තට පස්සේ ඔක්කොම පිස්සු. ඉන්නකන් දුවනවා බුල්ඩෝසරේ වගේ. දුවල ගිහිල්ලා සල්ලිත් තියෙනවා පෙන්ෂන් එකක් හම්බෙනවා ඔක්කොම තියෙනවා පිස්සු. කරන්න දෙයක් නැහැ. ඉතින් මේ පිරිවෙන් උගන්නන ගමන් භාවනා කරලා ටිකක් ඔය පිස්සු හදාගත්තාම අතෙන් පිස්සුවක් අලුතෙන් එන්නේ නැහැ. මේ අමුතු මිහිරියාවක් තියෙන දෙයක් තමයි පොළවේ නිකන් පයින් ඇවිදින එක. ඒ තියේදි හිත කැමති නෑ මිහිරියාවට. හිත කැමති කක්කාවට. දුවන්නේම කක්කාවටමයි. ඉතින් හරි ලස්සන දෙයක් නේ. මගේ හිතට ඉබේ ලැබෙන මේ ප්‍රීතිය දුන්නට පස්සේ හිත කැමති නෑ. පරියන්කේදී මගේ හිතට කයේ වෙහෙස දැනෙනවා. දුක්ඛ සත්‍ය. මට කැමති නෑ. හැබැයි බුද්ධ ආගමේ කියලා කියනවා. හැබැයි බුද්ධ ආගම උගන්වනවා. බෞද්ධ සංස්කෘතියකුත් උගන්වන්න හදනවා. මේ පළවෙනි ආර්ය සත්‍ය පිළිගන්න කැමති නෑ. වැද්දගත්ම දේ තමයි ඒක තේරුම් යන්න විනාඩි දෙකක්වත් යන්නේ නෑ. හරියට වැඩ කරන එක නට වෙන කවදා හරි හිතන්නේ මේකට මන අපුණයි කියලා මේකට ප්ලාස්ටිලා ගියයි කියලා මේක භාවනා ප්‍රතිඵලයක් කියලා නිවන් කියනවා. ඒකට කියනවා නිවන් දැක්කයි කියලා. ওই ටිකම තමයි ලියන ක්‍රමයේ තමයි වෙනස තියෙන්නේ. ඒකට දක්වන ආකල්පය තමයි අපි බලමු දවස් 3-4 ඇතුළත අපිට පුළුවන් ද කියලා මේ පැමිණි දුක් පැණි රහයි කියන ආකල්පය ඇති කරගන්න බලාපොරොත්තු සහිතව අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ඇවිදිමින් මම දැන් ඇවිදිනවා යන මෙනෙහි කිරීමට පළමු උත්සාහ කළෙමි. නමුත් සිත ඒ මත රඳවා ගැනීමට අපහසු විය. එබැවින් පාතබන ආකාරය අනුව වමහා දකුණු ලෙස මෙනෙහි කළෙමි. එය පළමු අවස්ථාවට වඩා සාර්ථක විය. තවද පියවර ගණන් කිරීමටද උත්සාහ කළෙමි. එහෙත් සෑම අවස්ථාවකම සිත එකතැනක නතර කිරීම බිඳ වැටුණු අවස්ථා බොහොමයක් තිබුණා. පරියංකෙන් භාවනාව සිදු කරන විට නිවරදි ඉරියව්වෙන් වාඩි වූ පසු දිගු වේලාවක් සිටිය හැකි බව අවබෝධ කොට ගතිමි. ආනාපාන සතිය සහ අනිකුත් භාවනා අතරතුර සිත වෙන අරමුණු වෙත ඇදී ගිය අවස්ථා බොහොමයක් තිබුණි. භාවනා කිරීමට අමතරව අන් අවස්ථාවලද සිත සිහියෙන් යුතුව සිටීමට උත්සාහ කළෙමි. මේ මොහොතේ සිදුවෙන්නේ කුමක්දැයි සිහියෙන් මෙනෙහි කළෙමි. එපමණයි. ඔය ඒක ඇත්තටම හොඳ මෙහෙයුමක්, හොඳ මානසිකාරයක්, නැත්තම් හොඳ විතක්කයක් කියලා කියන්න පුළුවන්. ඒක පළවෙනි උපදේශපන්තියේට පින් සිද්ධ වෙන්න ඕනේ. ඒකට දෙක ඇවිදිනවා කියලා දැනගන්න කොහොමඩක්වත් අපිට බෑ. ඒක ඉඳගෙන ඉන්න එකත් එක්ක සංසන්දනය කරනවා. මේ අවබෝධය කියන එක හැම වෙලාවෙම සාපේක්ෂ දෙයක්. ඒකයි මේ ඉඳගන්න එකයි ඇවිදින එකයි පෙන්ලා කියන්නේ. මේ ඇවිදිනකොට ඉඳගෙන ඉන්නව නෙවෙයි කියලා දන්නවනේ 100%ක් ලකුණු. ඉඳගෙන ඉන්නකොට මම ඇවිදිනව නෙවෙයි කියලා දන්නවනේ 100%ක් ලකුණු. ඒක විස්තර කරන ක්‍රමේ තමයි අපි ඔය කමඨාන් සුද්ධ කිරීමේ වාර්තාව වලින් කරලා දෙන්නේ. එනිසායි ඇවිදින වෙලාවේදී බලන්න ඉඳගෙන ඉන්නකොට කොහොමද පොළවේ හැප්පෙන්නේ. ඇවිදිනකොට කොහොමද පොළවේ හැප්පෙන්නේ. හිත ඒකාග්‍ර කරන්න බෑ මොකද මේක වෙලාවක හිත අනිත් වෙලාවේ දකුණේ. ඉතින් ඒකාග්‍ර කරන්න බෑ ඒක අරමුණක් නෑ. අරමුණ මාරු වෙනවා. මාරු වෙද්දිත් මේ කොහොමද මේකේ සතිය පවත්න්නේ? සමාධිය නෙවෙයි. ඒ නිසා මේ උත්සාහය හොඳයි. ඒ නිසා උත්සාහය කෙරුවොත් දවස් ටික තුන අනිවාර්යෙන් ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා ලොකු දේවල් හොයන්න එපා. ඇවිදින එකයි ඉඳගෙන ඉන්න එකයි අතර යම් අත්දැකීම වෙනසක් තියෙනවද කියලා බලන්න. ඒක හෙලි කරගත්ත දවසේ ඊටු ටික අනිවාර්යයෙන් මම කිව්වා වගේ වම දකුණ අතර වෙනස, පිම්බීම හැකිලිම අතර වෙනස තේරෙයි. ඉතින් මේක ගිය අවුරුදු 100ම
ප්‍රකාශ කරපු අයින්ස්ටයින් තමයි ලෝකෙ හිටපු හොඳම විද්‍යාඥයා. මොකද එයා කියනවා දැනුමක් කියලා දෙයක් නෑ. මේකේ තියෙන සාපේක්ෂතාවයක් විතරයි. ඉඳගෙන ඊට සාපේක්ෂව එවිදින එක වෙනස්. එවිදින සාපේක්ෂව ඉඳගෙන එක වෙනස්. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ආස්වාස කරන වෙලාවට මම ආස්වාසයේ බව දන්නවා. ආස්වාසයේ සීතලට ඇතුල් වෙන නිසා හැබැයි මගේ හිත දන්නව එක ප්‍රස්වාසයේ නෙවෙයි කියලා. ඒක වැද්දගත් තොරතුරක්. ඒක අර ආස්වාසයේ කියන තොරතුර ඔප්නංවනවා. තෙදවත් කරන එක ප්‍රසවාසය නෙවෙයි. ඉතින් මේක දන්නවනේ. අපි යනවනේ හිත පිට ගියාම සද්දයකට හිත පිට ගියාම මම අරමුණේ නැහැ කියලා දන්නවනේ. ඕ ලොකු දෙයක්. ඒක සතියේට ලොකු දෙයක්. අන්න ඒ රචනය අපි ලියන්න උත්සාහ කරන්නේ. අපි යනවා බලමු. අපි ගිහිල්ලා බලමු ඊගායකට. පරියංක භාවනාව ආරම්භ කරමින් ලබා දුන් ක්‍රියාකාරී කායික සැහැල්ලුව ජීවිතයේ ලද පළමු කායික හා මානසික අවබෝධය බවත් ඒ තුලින් මානසික ඒකාග්‍රතාවයේ කෙරෙහි කැමැත්තක් රුචිකත්වයක් ඇති වූ බවත් ප්‍රකාශ කරන්නේ පරියංක භාවනාවෙහි ඒ පුහුණුවට වඩා ඇති වූවක් ලද වූ බව සනාථ කරමිනි. එපමණයි. ඒක මං හිතන්නේ නිස්සන්නවනේ විතර ලෝකේ කියන කිසිම ආයතනයක් දන්නවයි කියලා මේ භාවනා හරියන්නේ සක්මණෙන් බව. අනික කිසිම තැනක දැන් මේ ස්වාමීන් වහන්සේලා ගොඩක් කරලා පන්සලක ඉන්නේ මේ පාසක මාතුරු පන්සලනේ කිසිම පන්සලක සක්මනක් තියෙනවද දැකලා තියෙනවද බලන්න. ජීවිතේට තුන් ලෝකේ කොහෙවත් ඕක නැති වෙච්ච දවසilla බුද්ධ ආගම ඉවරයි. නිසරණවනේ අපි අපේ දීර මැත්තේ හිරේ ගියා. මේ සක්මනක් හදන්න කියලා. තාමත් මේ ළඟදිත් ඇවිල්ලා කැලේ කලිය කට්ටිය කියනවා මම මෙච්චර ලස්සන කැලේ එලි කරලා තියෙනවා. ඔගේ තනකොළ වැවුවා නම් හොඳයිනේ. මහන්ට කැලේ සවුත්තු කරලා තියෙනවා කියන ඒ මිනිස්සු දන්නේ නැහැ මේ සක්මන කියන්නේ මොකද්ද කියලා. අපි මෙච්චර මේ සන්තෝෂෙන් ජීවත් වෙන්නේ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්නේ සක්මන නිසා. අද ඉන්නේ එක සංඝයා වහන්සේ නමකට පුළුවන් ද කියලා බලන්න පිළ ඇතම්ම කලප්පයින් යන්නේ. ත්‍රිවිලරයක් ඕන. කකුල ලාඩම් ගන්න ඕනේ. පයින් ඇවිදින්න බෑ. අපි විතර පයින් ඇවිදිනවට තැන් හදපු, වීඩියෝ හදපු, පොත් තියපු කිසිම ආයතනයක් නැහැ. නිසා කරුණාකර යනකොට මක්මන් භාවනා පිළිබඳ පොත් ටිකක් කියලා වෙන්නේ නැහැ. ඊළ තමන්නාන්සලාගෙත් මේ ඇත්තන්ගෙත් අධ්‍යාසතුව දැන් මෙතුන්වෙනි පොතත් මේ දවස්වල ලියනවා. සක්මණ විතරමයි බුදුහාමුදුරුවෝ අනික් ශාස්ත්‍රුණෝන්ට වැඩි වහන්සේලාට වැඩි උගන්වපු එකම දේ. අනික ඔක්කොමල භාවනා උගන්වලා තියෙනවා. සරුවචනාංශය විතර සක්මණ භාවනා උගන්වලා නැහැ. ඒ නිසා සක්මණ පිළිබඳව මෙහි ඇවිල්ලත් ඉගෙන ගත්තේ නැත්නම් ඉතින් මට කියන්න තියෙන්නේ සෝරි කියලා තමයි. මේ කරන්නේම සක්මන් භාවනාවමයි. ඒ නිසා ඉල්ලීමක් කරනවා බෞද්ධ ශිෂ්ටාචාරයට සක්මණ එකතු කරන්නකෝ. ඔය අනම්මනම් පිස්සු කෙලින් නැතුව මොකද වෙන්නේ බලන්න. කොච්චරක් මිනිස්සුන්ට පණ ගහලා එනවද කියලා. පුඩි දරුවෝ අපි කොහොමද යාළු කරගන්නේ? භාවනා කරනවා කියන්නේ නැහැ. හතියෙන් ඇවිදින්න උගන්වනවා. මේ ළඟදී ගියා මං කුරුණා ගලිලා එනකොට ඉතින් ඉඩ නැහැ පොඩි ඉඩ. මේ වයර් එකක් තිබුණා බිම වැටලා මං කම වයර් එක දිගේ යන්න කියලා. ඊට පස්සේ මං කව දැන් ඇස් දෙක වහගෙන යන්නේ කියලා. ඉතින් අනිත් ඔක්කොම hina වෙනවා අර එක්කෙනෙක් යන. ඊට පස්සේ මං කව දැන් ඇස් දෙක වහගෙන පිටිපස්සට යන්නේ කියලා. 100% සතිය. ওই වයර් දෙකක් තියෙනකොට අර වයර් එක ගිහලා මේ වයර් එකට මාරු වෙනවා. මං කොන්න වයර් මාරුණා. ඒ කියන්නේ ඔළුවම අංජ බජල් වෙලා. ඉතින් ඔක්කොම hina ඔක්කොමල දන්නවා දැන් කොහොමද සතියේ වාතිය සක්මන් කරන්නේ මේ වයර් එක දිගේ යනවා. ඇස් දෙක නැතුව යනවා. පිටිපස්සට යනවා. ඉතින් ওই ටික පොඩ්ඩක් බලන්න මුළු බුදුහාමුදුරුවොත් එක්ක ජීවත් වෙනවා. ඒ තරම්ම සරුවචනන්තගේ අවධානය අපි කෙරේ එනවා සක්මණෙන්. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. සතියේ මාලදා දෙකී අද උදෑසන දේශක හිමි විසින් ලබා දුන් කමඨහන් අනුව මගේ සිත කයෙහි පිහිටුවීමට උත්සාහ ගත්ෙමි. හොඳින් කමඨහන තේරුම්ගත් පසු වතාවත් කිරීමට ගියමි. ඉන්පසුව සක්මන් භාවනාවට වැඩිය පසු මගේ සිත කයෙහි යෙදවීමට ඊටාම පහසු විය. හරියට වරහන් ඇතුලේ යෝ එකක් වගේ මගේ සිත කයට නැගෙමින් සිත වෙනත් අරමුණු වලට ගිය. ඉන්පසු 10ට නැවතත් සක්මන් භාවනාවට යෑමට පිටත් වුණා. එහිදී මා කාමරයේ සිට සක්මන් මළුවට යන අඩි ගණන ගැනීමි.
එහිදී අඩි 77ක් එනකොට 89ක් විය. දහවල දානි වැළඳීමට පිඬු 28ක්ද වතුර උගුරු 6ක්ද වැළඳුවෙමි. ලද අත්දැකීම් අනුව ආවට වැඩි ඉන් සිත කයෙහි පිහිටුවීමට ටික වේලාවක් පුළුවෙනි. හිමාචා දෙව්මිනිගේ ලියුම තියෙනවා. කොහෙද තියෙන්නේ? ඒක තමයි ලියන්නේ. එතකොට තමයි ලියන්නේ පන්ති කාමරට පියවර 57යි. ගෙදර ඉඳලා වාහනේ නැගින පියවර 31යි. එනකොටත් 31යි. බත් පිටු මෙච්චරක් බලඳුවා. අම්මා මගේ කොණ්ඩේ බැන්දා. මම මල් නෙළුවා. මට එතන PhD එකක් දෙන්න වටනවායි කියලා කිසි කෙනෙක් කියලා නෙවෙයි ළමයා ලිව්වේ. ඒක අපි ඉංග්‍රීසි භාෂාවට දෙමළ භාෂාවට මට මතක නැහැ. මම චෙකස්ලෝකෙන් භාෂාවටත් දැම්මා. මෙන්න මෙහෙමයි ලියන්නේ කියලා. ඉතින් ඔච්චරයි අපි ඉල්ලන්නේ වෙන මොනවත් ඉල්ලන්නේ නැහැ. ඕක ලියන්න මේ විරියෙන් භාගේ පාස් දෙන්න ඕනේ නැහැ. ධර්මාචාර්ය මොකද්ද? ධර්මාචාර්ය පාස් වෙලා. මොකක්ද ධර්මාචාර්ය පාස් වුණාද ඕක කරන්නම් බෑ කියලා මං කියනවා. ඔය සම්පූර්ණයෙන් අමතක වෙනවා. මෙන්න ලියන ක්‍රමේ මේ වගේම හුස්ම ගන්නකොටත් බලන්න. හෙලනකොට ගන්නව නෙවෙයි. ගන්නකොට හෙලනව නෙවෙයි කියලා දෙක කියන්න පුළුවන් නම් අපිට කොච්චරක් අපි ඒක යාළු වෙනවද? කොච්චරක් තමන් අනුකම්පා කරගන්නවද? කොච්චරක් බුදුහාමුදුරන් කිට් වෙනවද? ධර්මයේ කිට් වෙනවද? සංඝයාට කිට් වෙනවද? සීලෙට කිට් වෙනවද කියලා හිතන්න. ඒ නිසා මේක ටිකක් විස්තර සහිතයි. නමුත් කියවනකොට ලියන්නත් ආසයි වෙනවා, අහන්නත් ආසයි වෙනවා, කියවන්නත් ආසයි වෙනවා. 2 මිනිත්තු පින් සිද්ධ වේවා අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි. මාලද දැනීම බොහෝ කාලක සිට මා සිත එකඟ කර ගැනීමට උත්සාහ නොකළ බැවින් ලබන ලද අත්දැකීම් නැවුමිය. සක්මන තුලදී විටින් විට සිත සමාධිගත කර ගැනීමට හැකි විය. එය පියවර 5ක් හෝ 10ක් පමණ ලෙසය. පරියංක භාවනාව තුලදී මුලදී සිහියෙන් සිටිය නොහැක. මද සිහියට එළඹි. යලිදු සිහියෙන් නොමවේ. එසේ නමුදු පැමිණීමට වඩා දැන් සිත සමාධිගත වී පවතී. තෙරුවන් සරණයි. ඔය තල්ලු කරන්න ඕන නම් 100 පීඩ බවට ලකුණු ඉල්ලන්න. කොහොමද මන් දැන් 100 පීඩ බව කාටරි කියන්නේ. ඒක කියපු ගමන් ඊගා පාඩම් පන්තිය ඊගා රචනයේ තීරණ පටන් ගන්න. හිසා මේ වාර්තාකරණේ ඒකට බුදුරජාණන්සේ දේශනා කියලා කියන්නේ ඉතාමත්ම වැදගත්. හරියට භාවනා අද ලිව්වොත් හෙට යන්නේ ඒ දියුණු කරපු තැන ඉඳලා. ලියා ගන්න බැරිනොත් බිඳුවේ ඉඳලා තමයි යන්නේ. ඒ නිසා රචනා ශිල්පයට කියන්නේ මම වෙනදට වැඩිය සතිමත් වුණා කියන වෙනුවට මෙන්න මේකෙන් මම දන්නේ මම සතිමත් වුණා කියලා. සතිමත් වෙච්චාම ලැබෙන අත්දැකීම් අත්විඳීම් ටික එකතු කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පරියංක භාවනාවේ යෙදී සිටීමේදී පේස් ඉන්සෙට් අවුට්සෙට් කුඩේ ආනාපාන සතියට වඩා පහසු වූයේය. එක දිගට ඉඳගෙන සිටීමේ අපහසුව නිසා සතිය එක විටම නොපැවතුණි. සක්මන් භාවනාවේදී වම දකුණ සහ පියවර මැනීම අනුගමනය කළේය. පියවර ගණන් කිරීමේදී වඩාත් හොඳින් සතිය පැවතුණි. එපමණයි. අනි මුදජාන් වහන්සේ අහන්නේ පුක්කුසාදී ගිකෝලේ අගෙන් බේකුරුනාතර කොච්චරද එකතන වාඩිලා ඉන්න පුළුවන්ද කියලා. එච්චරයි දක්ෂකම. අපිට තියෙන කඩි ගායනේ එක තැනක කොහොමඩක්වත් ඉන්න බෑ. හෙට නලියනවා මෙහෙට නලියනවා ඕකෙන් පේන්න තියෙනවා කොච්චරක් දඟලන හිතක්ද කියලා. බුදුරජාණන්සේ ආනන්ද සප්පාය සූත්‍රයේ කියනවා හැම චලනයක්ම කෙලෙසක් කියලා. ඉන්ජින කම්පන චංචල ප්‍රපංචන මේ කෙලෙස් ලකුණු. ඉතින් බ්‍රේක් ඩාන්ස් දානකොට උඩ වට්ට කරනට නටනකොට කටුසු නටනකොට හිතා ගන්න පුළුවන් කොච්චර කෙලෙස් දෙනවද කියලා. ඒ වෙනුවට එක තැනක ඉන්න බලන්න. කරන්න බෑ. ඒ නිසා අපිට කාටවත් කියන්නත් බෑ එක තැනක හිටපන් කියලා. මොකද අපිට කරන්න බෑ. භාවනා කරන එක කියන්නේ මොනවාක් නොකර හිටපන්කෝ. වාඩිලා හිටපන්කෝ කියනවා. දුවනවා පේන තෙක් ඇහෙන්නේ නැතුව. භාවනා ගන්න එපා කියලා. භාවනා ගල් කියන්නේ නිකන් හිටපන් කියලා. තුම්මයිද කියලා දෙමළෙන් කියන්නේ. ඉන්න නම් බෑ ගොයියෝ. අර නටුම් මේ නටුම් පෙන්නයි ඕන කෙනෙක් දක්ෂයෙකුට කියපන් ඔය පොඩ හිටගෙන හිටපන් පොඩක් වෙලා කියලා. ඉන්න බෑ.
ඒ තරම් අපි ලෝකේ කලබලලා තියෙනවා. ඒ තරම් අපි ලෝකෙන් කැළඹිලා තියෙනවා. ඒ නිසා අපි ලෝකෙට ණය වෙලා මැරෙන්නේ. බලන්න විනාඩි කීයක් තප්පර කීයක් එක ඉරියව් වෙන්න පුළුවන්ද කියලා. ඒකේ මනිත ඇසිරුකුලි සත්පුරුෂයා කවුද කියලා නටන දුවන කලබල කට්ටිය කවදාකවත් අපිට ආදර්ශයක් දෙන්නේ නැහැ. ඒ නිසා ඒක දැනගත්ත එක ලොකු දෙයක්. අපේ පෞරුෂත්වයේ තියෙන්නේ අපිට යම් ඉරියව්වක දී ඇති ඉරියව්ව කොච්චර ඉන්න බලන්න. ඒක බැරි බවවත් දන්නේ ඒකට උත්සාහ කරපු කෙනා විතරයි. ඒ නිසා උත්සාහ කරපේකනත් අද්දේ කුසල වඳින්න ඕනේ. පෙරදුනත් කමන්නේ වැරදුනත් කමන්නේ උත්සාහ කරලා තියෙනවා. මම හිතන දවස් දෙකක් ඇතුළත සාධනීය උත්තරයක් ලැබෙයි කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පිරිවෙන් අධ්‍යාපන ශාස්ත්‍රය තුල ගුරු වෘත්තියෙහි නියැලෙමින් කටයුතු කරන අපට මෙම භාවනා පුහුණු ක්‍රියා පටිපාටිය මගේ ජීවිතයට මනා සැනසෙල්ලක් උදා කර දුන්නෙමි. විහාරස්ථානයෙන් හා පිරිවෙනෙන් ඒ වාගේම දායක දායිකාවන්ගෙන් කටයුතු වලින් මිදී දැනට යොමු වී දින දෙක තුල මගේ මනසට දැනෙන්නේ පුදුමාකාර මානසික නිදහසකි. ඒ නිසා මේ සිදු කරන ශාසනික ආගමික මෙහෙවර අපගේ ගෞරවනීය පුණ්‍යානුමෝදනාව එපමණයි. අපිට ලැබිලා තියෙන ප්‍රශ්න අවසන් Zoom එකෙන් ප්‍රශ්න 3ක් තියෙයි කියලා කිව්වා. මේ දැන් වටනපා සංසි දැනුත් කෝලයක් දීලා තියුණා මට අපි කතා කරලා දැවිලා තියුණේ. ඕක වටනපා සංසිට පෙන්නන්නේ. පෙන්නලා කියන්නේ ඕගොල්ලෝ නැති ඉඳ ගෙදර මිනිස්සු අද කොච්චර සතුටින් ඇද්ද කියලා හිතෙන්නේ නැද්ද? දැන් මේ ආම්දුර ටික පන්සලේ නැතුවට මුළු පන්සලම කැමති. ඒගොල්ලෝ කියනවා මේ දවස් 5 වැඩසටහනක් ලැහැත්ති කරන්න බැද්ද සවන්ත 6 එකක් 7 එකක් මොකද හිටියාම මල වාතේ හැම දෙයකටම ඇඟිලි ගහනවනේ. මෙහි ඇවිල්ලා කියන්නේ මොකද බලන්න මං ඉන්නකොට මට ඇඟිලි ගහනවනේ කට්ටිය. මම මේ ආපුවම මට සනීපයි කියලා. ඒකට හනීපේ නෙවෙයි අර ගෙදර ඒ ඉන්න මිනිස්සු සතුටු වෙන්නේ නැති නාකිය මැරෙන්නෙත් නැහැ දහකා වෙන්නෙත් නැහැ කියලා කතාවක් අහලා තියෙනවා. හොල්මන් කියන්නේ මේම හොල්මනක් ලෝකේ ඇත්තේ නැහැ. අපි මැරුණාම කී දෙනෙක් සතුටු වෙයිද කියලා මට හිතෙනවා. අයි ඉන්නකම් වැඩි හරියට ඇඟිලි ගහනවා මට ඇඟිලි ගහනවනේ. නිසා කරුණාකරලා ආපස්සේ ගියාට පස්සෙත් ඕන කෙනෙකුට කියන ඇඟිලි ගහපන් කියලා කරුණාකරලා අනුගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා. ඒක නෙවෙයි ගුරු වෘත්තිය කියන්නේ. දෙන්න මතක තියාගන්න අපි හිතනවා නම් මේ ශිෂ්‍යයන්ගේ ජීවිත වලට ඇඟිලි ගහන්නේ ගුරු වෘත්තිය කියලා හින්න ගහන සහ ගන්න අපරාධයක්. දෙන්න තියෙන දේ දෙන්න කියන දේ අහගෙන ඉන්න අද තියන්න එපා. ඉතින් මේ මහරතුලි ඕකට සතුටු අනිවාර්යයෙන්ම වටන පහ ගරු අධ්‍යක්ෂක ස්වාමීන් වහන්සේ ඒ ශාන්සයට ඕනේ ඔච්චරයි. ඒ නිසා අපි ඒක ස්වාමීන් ඉදිරිපත් කරන්න කියලා අපි යනවා Zoom එකේ තියෙන ප්‍රශ්න දෙකට. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 3ක් ලැබිලා තියෙනවා Zoom එකෙන් ස්වාමීන් වහන්සේ. First report is in English. Dear Venerable Bhante, I would like to share an experience during my sitting meditation. I sat for 1 hour of meditation after half an hour of walking meditation. My object of meditation is Anapanasati. I set the insight timer for 1 hour and 10 minutes and sat with an intention of observing the whole breath and subtle characteristics of breath and the space around it. From the beginning, the breath was calm, pleasant and involved low energy, but the awareness was sharp and interesting. Very soon, the body, breath and the sensations disappeared almost completely. All I sensed was bright, still, silent space. There was a deep contentment in this space. I could direct my awareness anywhere in the body and mind as there was minimal friction. I sensed the activities inside the body and on the surface, and all these were arising from that space. They were in harmony. I then heard someone's step climbing and reaching from a distance. The sound arose from a place of deep silence, and it took a while to recognize that my son was climbing the steps. Opening the door and coming towards me, I recognized a moment of unease arising from the deep space, but soon it disappeared. He came and started touching my hair. It was pleasant. Then he stroked my hair. There were sensations, but only a few could be categorized as pleasant or unpleasant. Later, he roughly stroked my hair, but I kept watching what reactions occur in my mind.
He started leaning on me and whispering on my ear, Amma, Amma, can you hear me? But I kept watching my breath. The space and the deep contentment was still accessible but was getting smaller. Then he gave me a cuddle, pulled my hands apart, took the blanket away, and shook my shoulders. I kept observing the most prominent skanda at a given time. I kept the eyes closed. I checked how much reaction or rejection I have towards the experience, and I couldn't find many signs for that. The mind stayed firm, still, and somewhat unshaken. After about 10 minutes, he left. I opened my eyes after I heard the last step. My hair was a mess. My blanket was away. I still could sense the space and the deep contentment. It felt like every experience is arising within and from that space of contentment. I sat for another 40 minutes or so until the bell rang. I was grateful to my son for giving me that opportunity to challenge my ability to be in tune with the deep space within me. This experience left me with the confidence that this space is available to me anytime, under any circumstances, if I keep practicing. Life has become very interesting to me, and I feel grateful for these challenges. I'm deeply inspired to practice. Thank you for clarifying the path. End of the report, Swamin Wahansa. Report was touchy and practical, but it's too long. So far we discussed 18 questions. They were very short and sweet. So therefore, main thing I would like to appreciate is, while you are observing the breath, if you can see the changes, if you can see the evolution, if you can see the metamorphosis of the breath, very good. While the sun is coming, sound is happening, everything happened, what will happen to the breath? Not only you are looking at the breath, but you are see the changing patterns, changing manners, and evolution. So that is halfway described. So that is the appreciable part. Therefore, continue to do, and you must learn the art of write it in a short and sweet method. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දෙවැනි වාර්තාව ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සතිමත් හිඳීම මාගේ මූල කමඨහන පිම්බීම හැකිලීමයි. මුලින්ම පිම්බීම හැකිලීම බලා සිටිමි. එය ගෙවීමෙන් පසු මුහුණෙහි නලියන ලක්ෂණ බලමි. විටක සමස්තයක් වශයෙන්ද විටක ප්‍රකට වන එක් ස්වභාවයකට පමණක් සතිය එල්ල කර එය පසුපස හඹා යන්නාසේ ඒ සමගම සතිය පවත්විමි. රැලි නැගින්නාක් මෙන් මස්පිඩු සැලවෙන බවක් විය. විස්තර බැලීමට අදහස් වුවද කය පුරා ප්‍රකට වූ දැනීම් තොලෙහි සියුම් නලියෑමක් දක්වා සංසිඳුනි. මේ අතර කාලය පැය එකහමාරකට වැඩිය. වරින් වර 3 පාරක් පමණ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවිය. සතියෙන් ඇස් ඇර හුස්ම ගත්ෙමි. සක්මනද නිතර කරමි. එහිදී අතුලත කතාව ටිකක් පවතී. උපදෙස් ලබා දෙන සේක්වා. දිගාසිරි පතමි. අවසාන ස්වාමීන් වහන්සේ. අපිට මේ ශාලාවෙන් ලැබෙන ප්‍රශ්න වල ගොඩක් ඒ වගේ අත්දැකීම් එකතු වෙලා තිබුණේ නැහැ. භාවනා කරලා තියෙනවා, කල යුත්තේ මේකයි කියලා දන්නවා. මේකේ උත්සාහ කරලා තියෙනවා, මස්පිඩු නටනවා, නලියනවා, දඟලනවා. ආන්නේ තොරතුරු ටිකත් මෙහි ඉන්න සායත ඒ තොරතුරු ටිකත් භාවනා කරලා මේ රචනයේ ලියන එකනට මේ තොරතුරු හරහා තවදුරටත් තමන් යාළු වෙන හැටි, මිත්‍ර වෙන හැටිත් විතරයි මට මතක් කරලා දෙන්න තියෙන්නේ. ඉතින් සිටේ වාර්තා කිරීම තමයි වැදගත්. වාර්තා කරනකොට තමන් අත්විඳපු දේ, අත්දකපු දේ අඩු ගානේ රචනයේ 3 එකක් වෙන්න ඕන. නැත්තම් ඒ රචනයේ නිකන් ප්‍රබන්ධයක් වල්පල් හැවිලීමක් වෙනවා. ඉතින් මේ රචනයේ යතින් හොඳයි කියලා හිතනවාට 18ක් මොකක්වත්ම නැති ප්‍රශ්න ආහිරපු නිසා මේකේ හොඳ ගතියක් පේනවා. අපි යනවා ඊගාවෙකට. තුන්වන වාර්තාව ගරු ස්වාමින් වහන්සේ පර්යාංකය පැය 1 විනාඩි 30යි. පර්යාංකයේදී වාඩි වී සිටින ඉරියව්ව දෙස මනසින් බලා මුණෙහි පෙරලීම් ස්වභාවය ප්‍රකට වූ බැවින් ඒ දෙස බලා සිටියෙමි. සිතවිලි ඇතිවන්නට ඌයෙන් සිත දෙස බලා සිටියෙමි. සිතද කයද සැහැල්ලු විය. යමක් ගායනා කරන ශබ්දයක් මනසින් ඇසුනි. සුළු කැරකිලි ගතියක් සමග සිහිය අඩු වූ බවක්ද මොහොතක් දැනුනි. කුඩා සිහිනයක්ද ඇති වී නැති විය.
කය ගොලියක් ලෙසද සීතල සුළඟක් දැවටී යන ස්වභාවයක්ද විය. වරින් වර කයේ ඝනවීම සැහැල්ලු වීම දැනුනි. වරක හුස්ම ගන්න ආකාරය සමග සිත දෙස බලා සිටින ආකාරය යන දෙකම දැනිනි. බලාකුළු වැනි ස්වභාවයෙන් ඉවත්ව බලාකුලින් තොර හිස් අහසක විශාල හිස් බවක් තුල සිටින බව දැනුනි. දිගටම එහි ඔහේ සිටියෙමි. කකුල් වලින් වේදනාවක් දැනි ඒ දෙස බැලූ විට එය නොදැනී ගියය. දවනවර වේදනාව අධිකව දැනුණු බැවින් එහි ස්වභාවය තුලට නැඹුරු වී බැලුවෙමි. වේදනාව වැඩි වී අඩු වී යන සැටි නැවත වැඩි වී අඩු වී යන සැටි ලෙසද කම්පන ලෙස පැතිරී යන බවද පෙනෙන්නට විය. මේ මොහොතේ සිතේ වේදනාව නැති කිරීමට සියුම් කැමැත්තක් ඇතිදැයි සිතී බැලූ විට දැනුනේ නම් උපේක්ෂා සහගත බවකි. පෙරට වඩා සැහැල්ලු බවක් භාවනාව අවසන දැනෙන්නට විය. මෙවන් අවස්ථාවකදී කුඩා වේදනා දෙසද බැලිය යුතුයද? බලන්නට බැරි කමක් නැත. ඉරිදා වාචිකව වේදනා ගැන ප්‍රශ්නයක් ඇසූ විට සුළු වේදනාද බලන මෙන් උපදෙස් ලැබුණු නිසා ඒවාද සොයා බැලුවෙමි. ඒවා බලද්දී සිතද බලමි. එවිට සිර වූ ගතියක් දැනේ. වාචිකවත් ප්‍රශ්නය අසද්දී කමටහනේ මෙන් වැඩි විස්තරයක් නොකියවෙමි. පේලි කිහිපයකින් ප්‍රශ්නය ඇසුවෙමි. අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. සාමාන්‍ය ජීවිතයේදී සියලු වැඩෙහි සතිය පවත්වමි. සිත කොටු වූ බවක් දැනෙන විටම එසේ වීමට හේතුව බැලූ විට සිත යලි සැහැල්ලු වේ. තෙරුවන් සරණයි. අවසානයි ස්වාමීන් වහන්සේ. විස්තර ලියමන හොඳයි. ඊට පුංචි වේදනත් අපිට තියෙන වේදනා කියනකොට දුක් වේදනානේ. ඉතින් එතකොට ඒව නොබලන් නොදකින් නොපතන් කියලානේ තියෙන්නේ. ඒත් භාවනා කරලා ටිකක් වේදනාව දැරුවට පස්සේ තියෙන මේ පුංචි වේදනාව දිහා බලන්නත් පුළුවන් ඕන නම් නොබල ඉන්නත් පුළුවන් ඕන නම් පුංචි වේදනාව අතරින් ආනපානේ බලන්නත් පුළුවන්. ඒ අතරමැද ආනපානේ වෙනස්කම් බලන්නත් පුළුවන්. ආනපානේ බලන්නලා ගෙවෙනව බලන්නත් පුළුවන්. පුදුමාකාර විස්තරයකට යනවා. හොඳ තැනකින් පටන් ගන්නද පටන් ගත්තට පස්සේ ඔය හැම එකම කොණ්ඩේ තියෙන කෙනාට දෑතට බඳින්න පුළුවන් වගේ ඕනනම් වේදනාව බලන්නත් තනිකයි. ඕන ලොකු වේදනාවක් බලන්න ඕන පොඩි වේදනාවක් බලන්න. ඕන එකක් යම් මට්ටමකට ගියාට පස්සේ කඩු ශිල්පයේ දන්න කෙනාට හැම අතටම වනවන්න පුළුවන්. කඩුව පලියක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එතකොට කියනවා වේදනාව දිහා ලොකු ඒවා පොඩි ඒවා දිහා බලන්න කියලා. හැබැයි බැලුවයි කියලා විශේෂයක් දෙන්නේ අර ආත්ම විශ්වාසය නැගෙන එක විතරයි තියෙන්නේ. ඉතින් ඔය යන්නේ භවනා හොඳ විචිත්‍ර අවස්ථාවක් නිසා ලියන්නත් හිතෙනවා, සාකච්ඡා කරන්නත් හිතෙනවා. ඉතින් එහෙම කරලා මේකට අනුග්‍රහ කරන්න, නිචිපතා භාවනා කරන්න. ඕක තමයි ක්‍රමී. ඉතින් අපිට එච්චරයි දැන් අද තියෙන ප්‍රශ්න. අපි එනම් මෙතනින් වෙලාව සඳහන් වෙන 2යි කාලයි. අපි 2:45 වෙනකන් පරියන්ක සක්මනක් කරමු. සක්මනක් කරලා 2:45 ඉඳලා 3:00 වෙනකන් පරියන්කයක් කරනවා. 3:00 ඉඳලා 4 වෙනකන් සක්මනක් කරනවා. 4ට ධර්ම දේශනාව පටන් ගන්නවා. ඉතින් ඒ වෙන ප්‍රශ්න තියෙනවද කියලා අහන්න මම පෙළඹෙන්නේ නැහැ. මොකද දැන් ගොඩක් වෙලා අරගෙන තියෙන නිසා අත උසලත් නැහැ කවුරක්වත්. ඒ නිසා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි ෂෙහන්ගෙන් ඉල්ලා ඉන්නවා 2:45 ගෙඩිය ගන්න.